ආයුබෝවන් සියලු දෙනාටම සුබ උදෑසනක්. අපි අද අලුත් පාඩමක් රැගෙන මුණ ගැහෙනවා. අපි අද කතා කරන්න යන්නේ අලුත් පාඩමක් වර්ගඵලය කියන පාඩම. වර්ගඵලය කියන පාඩම. අපි මේක ඉංග්‍රීසියෙන් කියනවා ඒරියා කියලා. විශේෂයෙන්ම වැදගත් පාඩමක්. අපි මේ ගණිතයේ කියන්නේ වර්ගඵලය කියන එක. ඒ නිසා පාඩම් කීපයකට මේක ප්‍රයෝජනවත් වෙනවා. ඒ විතර නෙවෙයි කෙටි පේපර් එකේ අනිවාර්යයෙන් වර්ගඵලයෙන් ගානක් අහනවා. අපි මේ කුඩා පන්ති වල ඉඳන් මේ පාඩම ඉගෙන ගන්න 5 වසර 6 වසර දිගටම ඉහළ ශ්‍රේණි වලට යනවා. එතකොට මේක 10 වසර 11 වසර විභාගයට අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් මේක රචනා ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ නිසා අපි අද කතා කරන්නේ මේ වර්ගඵලයේ සම්බන්ධ මූලික කොටස්. අපි කතා කරන්නේ මේ තල රූපවල වර්ගඵලය ගැන. හොඳයි. අපි බලමු මොකද්ද මේ වර්ගඵලයක් කියලා කියන්නේ. වර්ගඵලයක් කියලා කියන්නේ අපි මේ බලමු සාමාන්‍යයෙන් අපි ගමු මේ මේසයක මතු පිටක් කියලා. මේසයක මතු පිටක් කියලා ගමු. මේකේ මේ මේසයේ මතු පිට අපි හිතන්නකො අභ්‍යාස පොත් ඔයාගේ අච්චු පොත් ගණිතයේ පෙළ පොත් ටිකක් පෙළ ගස්සනවා. ගණිතයේ මේ සම්පූර්ණයෙන්ම වැසිලා යන විදිහට මේ ගණිතයේ පෙළ පොත් ටිකක් මෙහෙම පෙළ ගස්සනවා. දැන් එතකොට මට කියන්න මේ සම්පූර්ණයෙන්ම වැසිලා යන විදිහට මෙන්න මේ තල රූපය මේ මතු පිට සම්පූර්ණයෙන් වැසිලා යන විදිහ මේ අච්චු පොත් කීයක් තියෙනවද මෙතන? එතකොට 1 2 3 4 5යි මෙතන 5යි 10යි. එහෙනම් වර්ගඵලය අච්චු පොත් අභ්‍යාස පොත් නේද? වර්ගඵලය අභ්‍යාස පොත් 10යි කියලා කියනවා. එතකොට සම්පූර්ණයෙන්ම වැසිලා යන්න ගන්නා ඉඩ ප්‍රමාණයට තමයි අපි කියන්නේ වර්ගඵලයේ සම්පූර්ණයෙන්ම. හරි. හිතන්නකෝ අපිට එහෙනම් මේකේ 10යි. හරි. එහෙනම් හිතන්නකෝ අපිට ඒකේ මේ 10ක් තියෙනවා. එහෙනම් හිතන්නකෝ මේකේ දිග 1ක් මේ පැත්තේ දිග 1 සෙන්ටිමීටර් 1යි කියලා. එහෙනම් මෙතන 1යි 2යි 3යි 4යි 5යි. හිතන්නකෝ මේකේ තියෙන ඕකම මේකේ දිග සෙන්ටිමීටර් මීටර් 5යි කියලා ගමු. මේකේ මීටර් 5යි කියලා ගමු. මේ පැත්තට ගමු අපි මීටර් 2යි කියලා. රයිට්? මීටර් 2යි කියලා ගමු. දැන් ඔන්න මේක සම්පූර්ණයෙන්ම වැහිලා යන විදියට පොත් මේ මෙහෙම තියෙනවා. අරකම තියෙනවා. සම්පූර්ණ වැහිලා යන විදියට. එතකොට බලන්නකෝ ඒකේ අදහස එකක් මීටර් 1යි මේකත් මීටර් 1යි. මීටර් 1ක් දිග මීටර් 1ක් පළල. එහෙනම් මේකේ වර්ගඵලය දැන් මෙතන සම්පූර්ණ වැසිලා යන විදිහට පොත් 10යි. ඒ වගේම අපිට මේ 5 දෙකෙන් ගුණ කරොත් වර්ගඵලය හොයන්න පුළුවන් නේද? 5 දෙකෙන් ගුණ කරත් 10යි නේද? එහෙනම් බලමු සම්පූර්ණ වැසිලා යන විදිහට ගන්න ඉඩ ප්‍රමාණය. ඒ වගේම මේ පිළිතුරම ලැබෙනවා දිග පළලෙන් ගුණ කරාම මෙතන. එහෙනම් සම්පූර්ණ වැහිලා යන ප්‍රමාණය. ඒකට පොත්තියේ කියා අපිට යන්න අවශ්‍ය නැහැ. මේ තියෙන අගයන් ගුණ කරාම අපිට වර්ගඵලය අගය ලැබෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් අපි මෙතන කතා කරන්නේ තල රූපවල වර්ගඵලය. අපි මේ මූලික කොටසේ ඉන්නේ වර්ගඵලය කියන්නේ මොකක්ද කියලා තල රූපවල වර්ගඵලය කියන එකේ ඉන්නේ. හරි. එහෙනම් අපි කතා කරමු අපි දැනටම දන්නවා තල රූප කියන්නේ මොකද්ද? තලයක් මත අඳින්න පුළුවන් රූප. එතකොට මේ සමචතුරාස්‍රය අපි තල රූපය පාද හතරම සමානයි. අපි උදාහරණයක් කියනවා මෙන්න මේකේ පැත්තක දිග සෙන්ටිමීටර් 10යිලු. එහෙනම් අපි දන්නවා මේකේ පැත්තක දිග සෙන්ටිමීටර් 10 නම් පාද හතරෙම දිග සෙන්ටිමීටර් 10යි. එහෙනම් මට කියන්න මේ සමචතුරාස්‍රයක වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද? සමචතුරාස්‍රයක වර්ගඵලය හොයන්න නම් මෙන්න මේ පැත්තක දිගෙන් වැඩි කරාම පොත්තියේ තියන්න ඕනේ. පැත්තක දිගෙන් වැඩි කරොත් අපිට වර්ගඵලය එනවා. එහෙනම් දැන් මට කියන්න මේකේ පැත්තක දිග කීයද? සෙන්ටිමීටර් 10යි. මේ මෙතන පැත්තක දිග කීයද? සෙන්ටිමීටර් 10යි. දැන් 10 ඒවා දෙකක් ගුණ වුණොත් 10 වරක් 10 100යි. දැන් ඒකක 100න් වැඩි කිරීම 100න්. දැන් දර්ශක පාඩමේ අපි ඉගෙන ගත්තා දෙපාරක් ගුණ වෙද්දී ඒ සංඛ්‍යාව ලියලා ගුණ කරපු වාර සංඛ්‍යාව දානවා. එහෙනම් ඒකත් සෙන්ටිමීටර වලින් දීලා කීදී වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර කියලා කියනවා. මේ කියන්නේ වර්ග සෙන්ටිමීටර 100යි. අපි වර්ගඵලයට ඒරියා කියන නිසා කැපිටල් A සමානයි මුල් අකුර. A සමානයි වර්ග සෙන්ටිමීටර 100යි. එතකොට මේ දෙක ගුණ කරාම හරි. බලන්න මේ තල රූපේ තමයි ඍජු කෝණාශ්‍රය. නේ? එතකොට ඍජු කෝණාශ්‍රය අපි කිව්වා සම්මුඛපාද සමානයි. මේක මීටර් 5යි නම් මේකත් මීටර් 5යි. මේක මීටර් 2යි නම් එහා පැත්තත් මීටර් 2යි. එහෙනම්
ත්‍රිජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න නම් අපි කරන්නේ මොකක්ද? මෙන්න මේ සංඛ්‍යා දෙක ගුණ කරා නම් ඒ අගේනවා. ඒ කියන්නේ දිග වැඩි කිරීම පළල. දැන් මේකේ හැටියට මට කියන්න දිග කීයද? මීටර 5යි. පළල කීයද? මීටර 2යි. දැන් සාමාන්‍ය විදිහට ගුණ කරනවා 5 අරක් 2 10යි. මීටර ගුණ කරොත් එකම සංඛ්‍යාව දෙපාරක් තියෙනවා. ඔහොම දාන මේකට කියනවා වර්ග මීටර 10යි. එහෙනම් වර්ගඵලයේ වර්ග මීටර 10යි. පැහැදිලිද? ඔන්න ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන විදිය. එතකොට මූලික තල රූප දෙක. අපි මේ කුඩා පන්ති වල විශේෂයෙන් මේ 7 වසර 8 වසරේ මේකෙන් ගණන් හැදුවා. බහුල වශයෙන් මේකෙන් ගණන් හැදුවා. නේද? හරි. එහෙනම් අපිට මෙන්න මේ විදියට තියෙනවා. හරි. අපි මේක ඔන්න බලන්න. අපෙන් ගානක් අහනවා සමචතුරස්‍රයක් තියෙනවා. ඒකේ වර්ගඵලය සමචතුරස්‍රයක් තියෙන වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 100යිලු. වර්ග සෙන්ටිමීටර 100 නම් පැත්තක දිග කීයද කියලා අහනවා. පැත්තක දිග කීයද? දැන් බලන්න වර්ගඵලය 100යිලු පැත්තක දිග කීයද? එහෙනම් අපි දන්නවා සමචතුරස්‍රයක් කියලා කියන්නේ පැති හතරම සමානයි. පැත්ත කීයද කියලා දන්නේ අපි සලකනවා නම් එක පැත්තක් x කියලා. එහෙනම් අනිත් පැත්තත් x. එක පැත්තක් x නම් අනිත් පැත්තක් x. එහෙනම් අනිවාර්යෙන්ම එතකොට එක පැත්තක දිග හොයන්න නම් අනිවාර්යෙන්ම එකම සංඛ්‍යාව දෙපාරක් ගුණ වුණොත් තමයි 100 හැදෙන්නේ. එහෙනම් දැන් බලන්න 100 කියන එක අපි මේක හදන්න විවිධ ක්‍රම තියෙනවා. අපි මේ ඉගෙන ගත්තා නම් මේ සංඛ්‍යා අපි ඉගෙන ගත්තොත් ස්ක්වෙයාර් රූට් වර්ගමූලය කියන පාඩම. අපිට වර්ගමූලය කියන පාඩම ඉගෙන ගත්තා නම් මේකෙන් අපිට පහසුවෙන් ගන්නන්න පුළුවන්. නමුත් අපි වර්ගමූලය කියන පාඩම ගන්නලා නැති හන්දා අපි මේ සරල ක්‍රමයක් භාවිතා කරලා කරමු. එකම සංඛ්‍යාව දෙපාරක් ගුණ වෙන්න ඕන 100 හැදෙන්න. දැන් 100 හැදෙන්න 10යි 10යි. නේද? එහෙනම් අනිවාර්යෙන්ම x සමානයි මේක 10ක් එන්න ඕන පැත්තක දිග. එහෙනම් පැත්තක දිග 10ක් වුණොත් තමයි අපිට මේකේ වර්ගඵලය එන්නේ. පැහැදිලිද? එතකොට අපි ඒ අදහසක් තේරුම් ගන්න ඕන. හරි. එතකොට අපිට කියනවා මෙහෙම තව එකක්. ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. ඒකේ වර්ගඵලය 150යි. වර්ග සෙන්ටිමීටර 150යි. දිග සෙන්ටිමීටර 15යි නම් පළල කීයද? එහෙනම් අපිට දැන් වර්ගඵලය දීලා දිග සෙන්ටිමීටර 15යිලු. හැබැයි අපිට දෙන්නේ නෑ කට්ටිය පළල කීයද කියලා. අපි පළල x කියලා ගමු. එහෙනම් අපි දන්නවා වර්ගඵලය හැදෙන්නේ කොහොමද? දිගයි පළලයි ගුණ වුණොත් වර්ගඵලය හැදෙනවා. නේද? ඒකේ උත්තරය 150යිලු. එහෙනම් දැන් සරල සමීකරණ දෙපැත්තම 15න් බෙදමු. දෙපැත්තම 15න් බෙදුවාම x ලගේනවා 150 15න් බෙදුවොත් 10යි 100 සෙන්ටිමීටර 10යි. 15 ව 10ක් තමයි 150. පැහැදිලිද? හරි. සමචතුරස්‍රය සහ ඍජු කෝණාශ්‍රය. ඊට පස්සේ අපි කතා කරමු තව තල රූපයක් තියෙනවා අපිට ත්‍රිකෝණය. අපි දන්නවා ත්‍රිකෝණ ගැන එක පාඩමක් කතා කරන්නේ. එහෙනම් ත්‍රිකෝණ වර්ග කීපයක් තියෙනවා කියලා ඉගෙන ගත්තා. මේ බලන්න පාද තුනම සමාන වෙලා නම් මේක සම්පාද ත්‍රිකෝණයක් කියලා කියනවා. එතකොට කෝණ තුනම සුළු කෝණ නම් සුළු කෝණී ත්‍රිකෝණයක් කියලා කියනවා. එතකොට අපි බලන්නකො මෙන්න මේකට අපි කිව්වා එක කෝණයක් ඍජු කෝණයක් නිසා මේකට කිව්වා ඍජු කෝණී ත්‍රිකෝණයක්. එතකොට එක කෝණයක් මහා කෝණයක් වෙලා අනිත් කෝණ දෙකම සුළු කෝණී වෙනවනම් මේකට මහා කෝණී ත්‍රිකෝණය කියලා කිව්වා. කෝණ තුනම සුළු වෙනවනම් සුළු කෝණී. දැන් අපි මේක දැනගන්න ඕන ත්‍රිකෝණය ගැන. ඇත්තටම ත්‍රිකෝණයක් කියලා කියන්නේ ඔන්න බලන්න හොඳට බලන්න. ත්‍රිකෝණයක් කියන්නේ මම ඍජු කෝණාශ්‍රයක් ගන්නවා. එතකොට ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය කියන්නේ දිග පල්ලෙන් ගුණ කරනවා. මම මේක මේ ඍජු කෝණාශ්‍රයේ සමාන කොටස් දෙකකට බෙදනවා. මෙතනින් කපනවා. කැපුවට පස්සේ ඔකට යන පේනවල මේ වගේ ත්‍රිකෝණ දෙකක් එනවා. මෙතන දැන් අපි ගත්තොත් මෙතන දිග මෙතන පළලනේ. එතකොට දැන් සාමාන්‍ය තිබ්බ ඍජු කෝණාශ්‍රයේ කොටස් දෙකකට බෙදුවට පස්සේ ත්‍රිකෝණයක් ලැබෙනවා. හැබැයි ඍජු කෝණාශ්‍රය කියන්නේ ත්‍රිකෝණයේ වගේ දෙගුණයක් නේද? එහෙනම් දැන් අපිට මේකට කියන්න පුළුවන් නේද? ඍජු කෝණාශ්‍රය කියන්නේ නැත්නම් ත්‍රිකෝණය කියන්නේ මෙතන ත්‍රිකෝණ දෙකක් හැදෙනවනේ.
ත්‍රිකෝණය කියන්නේ ඍජු කෝණාශ්‍රයෙන් භාගයක් නේද? සමාන කොටස් දෙකකට බෙදලා. මේ ත්‍රිකෝණයක් හැදෙන්නේ ඍජු කෝණාශ්‍රයේ කොටස් දෙකකට බෙදලා. ඍජු කෝණාශ්‍රයෙන් භාගයක්. එහෙනම් ඍජු කෝණාශ්‍රයේ දැන් වර්ගඵලයේ දිග වැඩි කිරීම පළල. දිග වැඩි කිරීම පළල. සාමාන්‍ය අපි මේ අවස්ථාවේදී ඍජු ත්‍රිකෝණයකට දිග පළල කියන්නේ මෙන්න මේකට කියනවා දිගට කියනවා නමක් විශේෂ නමක් අපි කියනවා ආධාරකයේ කියලා. දිගට නමක් කියනවා ආධාරකයේ. පළලට මෙතන විශේෂයෙන් නමක් කියනවා ලම්බ උස කියලා. ලම්බ උස. එහෙනම් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගයේ වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. එතකොට මේ ආධාරකයේ සහ ලම්බ උස හොයාගන්න හරිය ලේසි. ඍජු කෝණයක් කොතනද තියෙන්නේ? මේ ඍජු කෝණයේ තියෙන තැන තමයි ආධාරකයේ සහ ලම්බ උස තියෙන්නේ. අපි දන්නවා ඍජු කෝණයක් කියන්නේ අංශක 90ක්. එහෙනම් මේකේ ගත්තොත් එහෙම මේ කට්ටිය දීලා තියෙන ඔන්න ඔහොමයි. එහෙනම් මේකේ හැටි ඍජු කෝණයේ තියෙනවා මෙන්න මේක තමයි ආධාරකයේ. අපි ගමු සෙන්ටිමීටර් 8ක් දීලා තියෙනවා කියලා. මේක සෙන්ටිමීටර් 6යි. මේක තමයි ලම්බ උස. දැන් මෙතන ඔන්න ඍජු කෝණයක් තියෙනවා. මේක තමයි ආධාරකය 7යි cm. මේක තමයි මෙතන සෙන්ටිමීටර අපි ගමු සෙන්ටිමීටර 8යි කියලා. right? හරි. දැන් මේකේ හැටියට මෙතන ඍජු කෝණයක් නෑ මේක මහා කෝණයක් තියෙන. අපි සලකනවා ඍජු කෝණයේ තියෙන්නේ මෙන්න මෙතන තියෙන්නේ කියලා සලකනවා. එහෙනම් දැන් ආධාරකයේ විදිහට සලකන්නේ මේක 10යි cm මෙතන ලම්බ උස මේක 8යි cm. හරි. ඔන්න බලන්න. එහෙනම් ඍජු කෝණයේ තියෙන තැන තමයි ආධාරකයේ සහ ලම්බ උස තියෙන්නේ. ඍජු කෝණයේ තියෙන තැන තමයි ආධාරකයේ සහ ලම්බ උස තියෙන්නේ. රිජු කෝණයේ තියෙන තැන තමයි ආධාරකයේ සහ ලම්බ උස තියෙන්නේ. එහෙනම් දැන් අපි ත්‍රිකෝණයකට සූත්‍රයක් ගොඩනගා ගමු. ත්‍රිකෝණයක වර්ගඵලය මේක පළවෙනි රූපය, දෙවෙනි රූපය, තුන්වෙනි රූපය. හරිද? එතකොට ත්‍රිකෝණ වර්ග තුනකට තියෙනවා. එහෙනම් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය තමයි දෙකින් එක භාගයේ වැඩි කිරීම, ආධාරකයේ වැඩි කිරීම, ආධාරක පාදයේ වැඩි කිරීම, ලම්බ උස. එහෙනම් මෙතන අපි දැන් පළවෙනි රූපය ගත්තොත් එහෙම පළවෙනි රූපයේ සැලකුවොත් මේකේ දෙකින් එක ආධාරකයේ විදිහට සලකන්නේ මේකේ ආධාරක ඍජු කෝණයේ තියෙන මෙන්න මේ 8 තමයි ආධාරකය 8යි cm. ලම්බ උස විදිහට සලකන්නේ 6යි cm. දැන් අපි භාග පාඩම කරලා තියෙනවා හරහට මේක ගුණ වෙනවා සුළු වෙනවා 2ට 1යි 8ට 4යි කියලා සුළු වෙන්න පුළුවන්. දැන් මේක ලවයෙන් ගුණ කරොත් 4 වරක් 24යි ඒකක cm වර්ග සෙන්ටිමීටර. පැහැදිලිද? ඔන්න පළවෙනි එකේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 24යි. වර්ග සෙන්ටිමීටර 24යි. හරිද? පැහැදිලිද? හොඳයි. එහෙනම් දැන් අපි යමු සුළු කරා. අපි දැන් බලමු දෙවෙනි එක. දෙවෙනි එක ගත්තොත් දෙවෙනි එකත් ඍජු කෝණීය ත්‍රිකෝණයක්. ඒකේ වර්ගඵලය හොයන්නේ භාගයේ වැඩි කිරීම ආධාරකයේ විදිහට සලකන්නේ එක මේ ඍජු කෝණයේ තියෙන 7යි cm වැඩි කිරීම ලම්බ උස කවුද 8යි cm. දැන් අපි මේක සුළු කරමු හරහට. හැබැයි 2යි 7යි සුළු වෙන්නේ නැහැ. හැබැයි 2යි 8යි සුළු කරන්න පුළුවන් අපිට. 2ට 1යි 8ට 4යි. දැන් 4 වරක් 7 28යි වර්ග සෙන්ටිමීටර කියලා අපිට දෙවෙනි එකේ වර්ගඵලය ලියන්න පුළුවන්. පැහැදිලිද? දෙවෙනි එකේ වර්ගඵලය ලියන්න පුළුවන්. හරි. අපි පොඩ්ඩක් මේක දැන් මකමු. ඊට පස්සේ තුන්වෙනි එක බලන්න. තුන්වෙනි එකත් මහා කෝණී ත්‍රිකෝණයකින් ත්‍රිකෝණයක් හැදෙන්නේ භාගයේ වැඩි කිරීම ආධාරකයේ විදියට ඍජු කෝණයේ තියෙන මේක දිගට ගත්තහම 10යි cm. 10යි cm වැඩි කිරීම ලම්බ උස 8යි cm. දැන් හරහට සුළු කරමු. 2ට 1යි 10ට 2ම 5යි. 5 රකට 40යි වර්ග සෙන්ටිමීටර. පැහැදිලිද වර්ගඵලය හොයන විදිය? එහෙනම් වැදගත් සම්බන්ධයක් තමයි අපිට මේ ත්‍රිකෝණය කියන එක. ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න ඕන. හරිද? එහෙනම් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය මොකද? දෙකෙන් එක වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. ඒකට ආදේශ කරලා අපිට උත්තර ගන්න පුළුවන්. හරි. අපිට බලන්න මේ වගේ ගානක් අපිට අහන්න පුළුවන්. ඔන්න ත්‍රිකෝණයක් තියෙනවා. ලම්බ උස 10යිලු. මේක xලු. වර්ගඵලයේ දීලා තියෙනවා 150යි වර්ග සෙන්ටිමීටර නම් x යගේ කීයද කියලා අහනවා.
එහෙනම් වර්ගඵලය දීලා තියෙනවා ලම්බ උසත් දීලා තියෙනවා. එහෙනම් ආධාරකයේ කීයද කියලා අහනවා. එතකොට අපිට මතක් වෙන්න ඕන මේක ත්‍රිකෝණයක්, සූකෝණී ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක වර්ගඵලය වෙන සූත්‍රයේ භාගයේ වැඩි කිරීම, ආධාරකයේ වැඩි කිරීම, ලම්බ උස කියලා අපිට මතක් වෙන්න ඕන. එහෙනම් මේකේ හැටියට වර්ගඵලය කට්ටිය දීලා තියෙනවා 150යි. ඕන් 150 දානවා. වර්ගඵලය යටින් 150. දෙකෙන් එක වැඩි කිරීම ආධාරකයේ කියන්නේ මේකේ හැටියට ආධාරකයේ කියන්නේ x. ලම්බ උස කියන්නේ මේකේ හැටියට කවුද? 10යි. දැන් ඔන්න බලන්න සමීකරණයක් ඇවිල්ලා. පේනව නේද? සමීකරණයක් කියලා වම් අත පැත්ත තියෙනවා දකුණු අත පැත්ත තියෙනවා. මම මේ දකුණු අත පැත්ත පොඩ්ඩක් සුළු කරන්න පුළුවන්. 2ට 1යි 10ට 2 5යි. දැන් මෙතන 150 සමානයි x 5න් වැඩි කරොත් 5යි x. අන්න සරල සමීකරණයක්. දැන් දෙපැත්තම 5න් බෙදුම් 5න් බෙදුවට පස්සේ 5ට 5ව 1යි x 150ට 5ව 15ට 3යි 30යි cm. එහෙනම් බලන්න මේ ආධාරකය 30යි. ආධාරකය 30යි. ආධාරකයේ 30 වුණොත් තමයි වර්ගඵලය 150 වෙන්නේ. පැහැදිලිද? එහෙනම් අපිට ආධාරකයේ සහ ලම්බ උස දීලා වර්ගඵලය අහන්න පුළුවන්. එහෙම නැත්නම් වර්ගඵලය දීලා ආධාරකය අහන්නත් පුළුවන්. හරි. තව එකක් අපි බලමු. තව උදාහරණයක් බලමු. අපිට තියෙනවා මෙහෙම. ඔන්න ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. මේකේ කට්ටිය දීලා තියෙනවා. මෙතන A මෙතන 20යි. වර්ගඵලයේ 100 නම් A කියගේ කීයද? දැන් බලන්න ත්‍රිකෝණී ත්‍රිකෝණයක වර්ගඵලයේ දීලා ඒ ලම්බ උස අහනවා. එහෙනම් වර්ගඵලයේ 100යි කියලා දීලා තියෙනවා. වර්ගඵලයේ සමානයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. වර්ගඵලයේ 100යි දෙකෙන් එක ආධාරකයේ මේකේ හැටියට කීයද 20යි ලම්බ උස මේකේ හැටියට කීයද a. දැන් මේ දකුණු අත පැත්ත සූ කරන්න පුළුවන් 2ට 1යි 20ට 10යි 10 a වලින් ගුණ කරොත් 10යි a මෙතන 100යි. පැහැදිලිද? එහෙනම් දෙපැත්තම 10න් බෙදුවට පස්සේ අපිට එනවා 10ට 10 සුළු වෙලා 100ට 10ව 10යි. ඒකක සෙන්ටිමීටර වලින් දීලා තියෙනවා සෙන්ටිමීටර 10යි. පැහැදිලිද? එහෙනම් ත්‍රිකෝණ සම්බන්ධයෙන් අපිට 8 වසරේ වෙනම පාඩමක් තියෙනවා ත්‍රිකෝණ සම්බන්ධයෙන්. අපිට මේවා අච්චුපොත් හොයාගෙන මහන්සි වෙලා ඉගෙන ගන්න පුළුවන්. රයිට්? හරි. හොඳයි. ඊළඟදී අපි කතා කරන ත්‍රිකෝණයට පස්සේ කතා කරන තල රූපය තමයි මෙන්න මේ තල රූපය. මොකක්ද දැන් දන්නවා? මෙන්න මේ වගේ තල රූපයකට මේ අලුව කැටේ වගේ ත්‍රිකෝණාශ්‍රය වගේ දිගට තියෙන තල රූපයකට කියනවා සමාන්තර ආශ්‍රය. සමාන්තර පාද සම්මුඛ පාද සමාන්තරයි හා සමානයි. මේක සෙන්ටිමීටර් 10 නම් මේක සෙන්ටිමීටර් 10යි. මේ පාදත් සමාන්තරයි. මේ පාදත් සමාන්තරයි. එතකොට මේක සෙන්ටිමීටර් 5යි නම් මේක සෙන්ටිමීටර් 5යි. අපි මතක තියාගන්න ඕන කරුණක් තමයි සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. මේකට කියනවා නම් මොකද අපි සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය හොයන සූත්‍රය තමයි මේ සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන්නේ. දැන් බලන්න අපි ගත්තොත් එහෙම මම මේක දෙකට බෙදුවොත් එහෙම ත්‍රිකෝණෙව දෙකක් තියෙනවා නේද? ත්‍රිකෝණෙව දෙකක් තියෙනවා කියන්නේ භාගයේ ත්‍රිකෝණයක වර්ගඵලය වෙන්නේ භාගයේ වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. අනිත් ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ දැන් පේනවා දෙකක් තියෙනවා ත්‍රිකෝණ දෙකක්. භාගයේ වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. මේකත් භාගයේ වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. එතකොට භාගයයි වර්ගඵලය හොයනවා නම් මේ ත්‍රිකෝණ දෙක එකතු වෙන්න එපායි. වර්ගඵල දෙක එකතු වෙද්දී භාගයයි එකතු වුණොත් සම්පූර්ණ එකක් හැදෙනවා. හොඳට හිතන්න පාම් භාගිකුයි තිබිලා එකතු වුණොත් පාම් රාත්තලක් එකක් හැදෙනවා. එහෙනම් මෙතන භාගයයි එකතු වෙලා සම්පූර්ණ එකක් හැදෙනවා. එතකොට භාගෙට භාගෙ නැති වෙලා ගිහලා එක හැදිලා වර්ගඵලය කියන්නේ ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස විතරයි. right? එතකොට ත්‍රිකෝණයකට භාගය තියෙනවා. හැබැයි සමාන්තර ආශ්‍රයයකට භාගය අතුරුදහන් වෙලා ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස පමණයි. හරි. එහෙනම් දැන් මේකේ හැටියට අපිට ආධාරකය හරි. මේක 10 නම් අපි දන්නවා මේ පාදයක් 10යි. ඒකට දීලා තියෙනවා ලම්බ උස මෙන්න මෙහෙම ඍජු කෝණයක් මං කියවා ඍජු කෝණයේ තියෙන්නේ කොතනද? එතන තමයි ආධාරකය සහ ලම්බ උස තියෙන්නේ. එහෙනම් ආධාරකයේ මෙතන ලම්බ උස එකට දීලා තියෙන ඔන්න ඔහොම. එතකොට අපි දැනගන්නවා මේ ඍජු කෝණයේ තියෙන තැන එකක් ලම්බ උස අනිත් එක ආධාරකය. එහෙනම් මෙතන ආධාරකේ පාදයේ 10යි cm
ලම්බ උස 6යි cm මේ දෙක ගුණ වුණොත් 10 වරක් 6 60යි cm cm ගුණ වුණොත් වර්ග සෙන්ටිමීටර 100යි වර්ගඵලය ඔන්න බලන්න. පැහැදිලිද? එහෙනම් සමාන්තර ආශ්‍රයක වර්ගඵලය කියන්නේ ආධාරකයේ ලම්බ උසෙන් ගුණ කරාම වර්ගඵලය එනවා. මේකේ හැඩයට 60යි වර්ග සෙන්ටිමීටර. පැහැදිලිද? හරි. හොඳයි. එහෙනම් අපිට තව එකක් මේ බලන්න අපි වර්ගඵලයේ සම්බන්ධයෙන් එතකොට සමාන්තර ආශ්‍රය එකක හැඩයට තියෙන්න පුළුවන් සමාන්තර ආශ්‍රය. right? සමාන්තරයි කියලා හඳුනගන්නේ මේ ඊතල වලින් තමයි ඒක සමාන්තර ආශ්‍රය කියලා හඳුනගන්නේ. හරිද? එතකොට මෙතන දීලා තියෙනවා 12යි cm මෙතන 6යි cm කියලා දීලා තියෙනවා. එතකොට මේක දීලා තියෙනවා මෙන්න මෙහෙම. මෙතන 15යි cm. හරි. එතකොට දැන් අපි මේ 12 කියලා දීලා තිබ්බට දැන් ආධාරකයේ විදිහට සලකන්නේ කවුද? 6. මොකද ඍජු කෝණයේ තියෙන්නේ කොතනද? ඍජු කෝණයේ තියෙන තැන තමයි ආධාරකයේ ලම්බ උස තියෙන්නේ. එහෙනම් මේකේ වර්ගඵලය හොයන්නේ අපි දන්නවා ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. එහෙනම් ආධාරකයේ 6යි cm ලම්බ උස 15යි cm 6 වරක් 5 30යි 90යි වර්ග සෙන්ටිමීටර 90යි. පැහැදිලිද? ඍජු කෝණයේ කොතනද තියෙන්නේ? එතන තමයි ආධාරකයේ සහ ලම්බ උස තියෙන්නේ. ඒතකොට 12 විදිහට සලකන්නේ අපි ආධාරකයේ විදිහට සලකන්නේ කවුද? 6. හරි. පැහැදිලි. හොඳයි. තව එකක් අපිට තව උදාහරණයක් කතා කරමු. මෙහෙම එකක හැඩයට තියෙන පුළුවන් සමාන්තර ආශ්‍රය. හරි. මේකේ 20යි cm කියලා දීලා මේ 8යි cm මෙතන 6යි මෙතන h කියලා දෙන්න පුළුවන්. h කියලා දෙනවා ලම්බ උස. දැන් අපි අහනවා වර්ගඵලයේ 200යි වර්ග සෙන්ටිමීටර නම් h යගේ කීයද? එතකොට ඔකට දැනගන්න ඕන දෙයක් තියෙනවා. මේ තියෙන තල රූපය තමයි සමාන්තර ආශ්‍රය. සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයන සූත්‍රය තමයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. අපි ඉදිරි පාඩම් වලදී වැඩිපුර මේවා ගැන කතා කරනවා. එහෙනම් මේකේ වර්ගඵලය කවුද? 200යි දීලා තියෙනවා. ආධාරකයේ මේකේ හැටියට 20යි ලම්බ උස මේකේ හැටියට h. එහෙනම් 20 වැඩි කිරීම h. එහෙනම් දැන් සරල සමීකරණයක් කියලා තියෙනවා. සරල සමීකරණය සූ කරන දෙපැත්තම 20ෙන් බෙදනවා. එතකොට 20ට 20 සූ වෙලා h 220 කීයද එන්නේ? බිඳුවට බිඳුව සුළු වෙනවා 10යි cm. එහෙනම් කීයද ලම්බ උස? 10යි cm කියලා එනවා. පැහැදිලිද? එහෙනම් සමාන්තර ආශ්‍රයක වර්ගඵලය වෙන සූත්‍රය තමයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. පැහැදිලි? හරි. හොඳයි. ඊළඟදී අපිට කතා කරන්න තියෙනවා තව තල රූපයක් ගැන. විශේෂයෙන්ම මෙන්න මේ තල රූපය. මේක අපි 9 වසරේදී ගැන කතා කරනවා, ඉගෙන ගන්නවා. මෙන්න මේ තල රූපය. ඒක විවිධ හැඩයෙන් තියෙන පුළුවන්. මෙන්න මේ සම්මුඛ පාද දෙක සමාන්තරයි. මේක 8යි cm මේක 12යි cm කියලා හිතන්න. හරිද? එක එක හැඩේ තියෙන පුළුවන්. මෙන්න මේ වගේ තල රූප වලට කියනවා ට්‍රපීසියම් කියලා. මේ වගේ තල රූප වලට කියනවා ට්‍රපීසියම් කියලා. ට්‍රපීසියම් කියලා. මොකද්ද මේකට කියන්නේ? ට්‍රපීසියම්. ට්‍රපීසියම්. එතකොට ට්‍රපීසියමක වර්ගඵලය හොයන සූත්‍රය තමයි ට්‍රපීසියමක වර්ගඵලය හොයන සූත්‍රය තමයි දෙකෙන් එක වැඩි කිරීම. එහෙම නැත්නම් මෙන්න මෙහෙම කරනවා අපි. මෙන්න මේ සම්මුඛ පාද දෙක එකතු කරලා සම්මුඛ පාදවල එකතුව දෙකෙන් බෙදලා ඒක වැඩි කරනවා ලම්බ උසෙන්. ඒක වැඩි කරනවා ලම්බ උසෙන්. ඒක වැඩි කරනවා ලම්බ උසෙන්. සම්මුඛ පාද දෙක එකතු කරලා ඒක දෙකෙන් බෙදලා ලම්බ උසෙන් වැඩි කරනවා. එහෙනම් අපි මේ උදාහරණය ගත්තාම සම්මුඛ පාද දෙක කීයද? මේකේ හැටියට සම්මුඛ පාද දෙක එකතුව තමයි මොකද? 8 එකතු කිරීම 12. බෙදනවා දෙකෙන් පමණයි බෙදන්නේ. නීතියෙන් තියෙන දෙකෙන් බෙදන්න. වැඩි කිරීම ලම්බ උස 10යි. ඍජු කෝණයේ කොතන තියෙන එතන තමයි ලම්බ උස සහ ආධාරකය. එහෙනම් දැන් මේක අපි 2යි 10යි සූ කරනවා 2ට 1යි 10ට 5යි. දැන් 8යි 12යි 20 වැඩි කිරීම 5 100යි වර්ග සෙන්ටිමීටර.
පැහැදිලිද? ට්‍රපීසියම් වර්ගඵලය හොයන සූත්‍රේ මොකක්ද? එහෙනම් ට්‍රපීසියම් වර්ගඵලය හොයන සූත්‍රයේ සම්මුඛ පාදවල එකතුව බෙදීම 2 වැඩි කිරීම ලම්බ උස. සම්මුඛ පාදවල එකතුව බෙදීම 2 වැඩි කිරීම ලම්බ උස. පැහැදිලිද? හරි. එහෙනම් මේ සූත්‍රය හොඳට මතක තියෙන්න ඕන. හරි. අපි ඔන්න තව උදාහරණයක් බලමු එහෙනම්. අපි තව උදාහරණයක් බලමු. හරි. දැන් බලන්න මේ ට්‍රපීසියම් වර්ගඵලය හොයන්න ඕනේ. එහෙනම් ට්‍රපීසියමක වර්ගඵලය වෙන සූත්‍රයේ සම්මුඛ පාදවල එකතුව බෙදීම 2 වැඩි කිරීම ලම්බ උස. එහෙනම් මෙතන සම්මුඛ පාද මොනවද ඉන්නේ? සම්මුඛ පාදවල එකතුව 20 එකතු කිරීම 10 බෙදීම 2 වැඩි කිරීම ලම්බ උස මොකද්ද? 12යි. දැන් 20යි 10යි 30 බෙදීම 2 වැඩි කිරීම 12. 30 දෙකෙන් බෙදුවොත් 15 වැඩි කිරීම 12. දැන් 12 සරක් 5 60යි 12 සරක් 1 12යි 6යි 18යි වර්ග සෙන්ටිමීටර 180ක් කියලා එනවා. පැහැදිලිද? වර්ග සෙන්ටිමීටර 180ක් කියලා එනවා. හරි. එතකොට අපිට තව අපි උදාහරණයක් ගමු. අපිට මෙහෙම අහන්නත් පුළුවන්. හරි. අපිට මෙහෙම අහන්නත් පුළුවන්. අපිට තියෙනවා ඔන්න මෙතන x කියලා දීලා වර්ගඵලය 180 නම් වර්ග සෙන්ටිමීටර 180 නම් x යගේ කීයද? මොන කෙටි පේපර් එකකට මේක අහන්න පුළුවන්. කෙටි පේපර් එකට. හරිද? වැදගත් පාඩමක් මේ අපි කතා කරන්නේ. හරි. එහෙනම් අපි දන්නවා මේකේ සූත්‍රය මොකද්ද? වර්ගඵලය වෙන සූත්‍රය ට්‍රපීසියමක සම්මුඛ පාදවල එකතුව බෙදීම 2 වැඩි කිරීම ලම්බ උස. වර්ගඵලය දීලා තියෙන හන්දා ට්‍රපීසියමේ වර්ගඵලයට 180 ආදේශ කරනවා. සම්මුඛ පාදවල එකතුව 20 එකතු කිරීම 10 බෙදීම 2 වැඩි කිරීම ලම්බ උස තමයි x. දැන් සරල සමීකරණයක්. 180 තියෙනවා 20යි 10යි 30 බෙදීම 30 දෙකෙන් බෙදුවාම අපි දන්නවා කෙරීම 15යි. ඔන්න සරල සමීකරණයක් වෙනවා x. දැන් දෙපැත්තම 15ෙන් බෙදනවා. 15ෙන් බෙදුවට පස්සේ x ලාගේ 18ට 15 1යි 3ක් ඉතුරු 30ට 15 2යි 12යි 100. පැහැදිලිද? එහෙනම් සරල සමීකරණයේ විසඳලා මේකේ අගය ගන්න තියෙන්නේ. පැහැදිලිද? හරි. හොඳයි. එහෙනම් ඔන්න අපි කතා කරාද විශේෂයෙන්ම තල රූප කීපයක්. මොනවද? සමචතුරස්‍රය, ඍජුකෝණාශ්‍රය, ත්‍රිකෝණය, සමාන්තරාශ්‍රය සහ ට්‍රපීසියම කියලා. එතකොට මේ තල රූපවල වර්ගඵලය අපි හොඳට ඉගෙන ගන්න ඕන. මොකද අපිට 10 වසරේ අය පාඩමක් තියෙනවා වර්ගඵලය කියලා. 9 වසරේත් තියෙනවා පාඩම. 10 වසරේත් තියෙනවා. 11 වසර විභාගයට අනිවාර්යෙන්ම අහනවා. ඒ නිසා මේ දැනුම අනිවාර්යෙන්ම තියාගෙන අපි 10 වසරේ වර්ගඵලය හොයන්න යන්න ඕන. සුළු වෙන්න පුළුවන් කරන්න පුළුවන් වෙන්න ඕන. හරි. එතකොට අපිට මේකේ වර්ගඵලය හොයන්න දෙන්න පුළුවන් සංයුක්ත රූපවල වර්ගඵලය. සංයුක්ත රූපවල වර්ගඵලය. සංයුක්ත රූප. දැන් සංයුක්ත රූපයක් කියලා කියන්නේ දැන් සමචතුරස්‍රය කියලා කියන්නේ ඔන්න තල රූපයක්. පාද හතරම සමානයි. අපි හිතමුකෝ මේක 10යි මේකත් 10යි ඔක්කොම 10යි. පැහැදිලිද? හරි. ඒ වගේම පාදයකින් 10ක් වන සමපාද ත්‍රිකෝණයක් තියෙනවා. පාදයකින් 10ක් වන සමපාද ත්‍රිකෝණයක් තියෙනවා. දැන් මේ සමචතුරස්‍රයේ ත්‍රිකෝණය එකතු වෙලා හැදෙනවා සංයුක්ත රූපයක් එකතු වෙලා හැදෙනවා. මෙන්න මේ වගේ අලුත් රූපයක් පාස්සලා හිතන්නකෝ හැදෙනවා. ඔන්න ඔහොම. එතකොට මේක 10යි ඔක්කොම 10යි. හරිද? දැන් මේකේ වර්ගඵලය අහනවා. දැන් අපි දන්නවා මේකේ වර්ගඵලය හොයන්නේ කොහොමද? දිග වැඩි කිරීම දිග 10 වරක් 10 100යි. නේද? වර්ග සෙන්ටිමීටර 100යි. මේකේ වර්ගඵලය හොයන්නේ කොහොමද? භාගයේ වැඩි කිරීම හිතන්නකෝ මේක දීලා තියෙනවා කියලා මෙතන 8යි කියලා. 10 වැඩි කිරීම 8. එතකොට 2යි 5යි 40යි. හරිද? දැන් මේකේ තල රූප දෙකක් තියෙනවා. මේ සංයුක්ත රූපයේ තල රූප හොයද්දී මේකේ වර්ගඵලයයි මේකේ වර්ගඵලයයි වෙන වෙනම අරන් මොකද කරන්නේ? එකතු කරනවා. එක රූපයේ වර්ගඵලය. එකේ වර්ගඵලය. එහෙනම් එකේ වර්ගඵලය කීයද? 10 වරක් 10 100යි. නේද? දෙකේ වර්ගඵලයේ ත්‍රිකෝණයක් දෙකේ වර්ගඵලයේ ඉන්නේ ත්‍රිකෝණයක් භාගයේ වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස 40යි. ඒ දෙක එකතු කරාම 140යි වර්ග සෙන්ටිමීටර. පැහැදිලිද? එහෙනම්
මේ වගේ සංයුක්ත රූපයක් දුන්නාම අපි කරන්නේ එක් වර්ගඵලයේ හොයලා ඒ වර්ගඵලයන් එකට එකතු කරාට පස්සේ අපිට සංයුක්ත රූපයේ වර්ගඵලය එනවා. අපිට 8 වසරේ සහ 9 වසරේ බහුල වශයෙන් මේ වගේ ගණන් අපි හදලා තියෙනවා. හැදුවා. හරි. 8 වසරේ සහ 9 වසරේ අපි බහුල වශයෙන් ගණන් හැදුවා. හොඳයි. අපි තව උදාහරණයක් බලමු. අපිට තියෙන පුළුවන් විවිධ මේ සම්බන්ධයෙන් ගැටලු දෙන්න පුළුවන් අපිට. හරි. ඔන්න බලන්න. මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපිට විවිධ ගැටලු හොයාගෙන දැන් තනියම හදන්න පුළුවන්. හොඳයි. කොහොම තියෙනවා? මෙතන 10යි cm, මෙතන 8යි cm කොහොම දීලා තියෙනවා. හරිද? මෙතන 3යි cm, මෙතන 7යි cm කියලා දීලා තියෙනවා. හරි. එහෙනම් අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. දැන් මේක සම්පූර්ණ එකම 10 නම් මේක 7ක් තියෙනවා. මේ කෑල්ල 3යි. මේ කෑල්ල 3යි නම් මේ කෑල්ල 3යි කියලා අපි දැනගන්න ඕන. එතකොට මේ සම්පූර්ණ කෑල්ල 8යි, මේ කෑල්ල 3යි නම් මේ කෑල්ල 5යි කියලා දැනගන්න ඕන. එහෙනම් දැන් අපි අහන්නේ වර්ගඵලයේ සොයන්න කියලායි වෙන්නේ. පරිමිතිය නෙමෙයි වර්ගඵලයේ සොයන්න. එතකොට අපි දැනගන්න ඕන මේක ඇතුලේ අපිට මේ L අකුර කියලා තිබ්බට ඇත්තටම අපි දැනගන්න ඕන අපි මෙන්න මෙහෙම කොටස් දෙකකට දාගන්නවා. කඩා ගන්නවා. එතකොට දැන් අපිට කොටස් දෙකක් ආවට පස්සේ ඍජු කෝණාශ්‍ර දෙකක් එකතු වෙලා තමා මෙන්න මේ තල රූපේ හැදිලා තියෙන්නේ සංයුක්ත වස්තුව. එහෙනම් දැන් එක රූපය කියලා මම මේක නම් කරනවා, මේක දෙක රූපය කියලා නම් කරනවා. හොඳයි. එහෙනම් එක රූපයේ වර්ගඵලය කියන්නේ ඍජු කෝණාශ්‍රය. ඒකේ වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පළල ඍජු කෝණාශ්‍රය. 8 වැඩි කිරීම 3 24යි वर्ग सेंटीमीटर. දෙක රූපයේ වර්ගඵලය ගත්තහම ඒකේ දිග විදියට සලකන්නේ දැන් මෙතන සීමාව 7 වැඩි කිරීම 3 7 21යි වර්ග සෙන්ටිමීටර්. එහෙනම් දැන් සංයුක්ත රූපේ සංයුක්ත කියන්නේ මේ එකතු වෙලා හැදෙන සංයුක්ත රූපේ වර්ගඵලයේ විදියට සලකන්නේ දැන් අපි 24 එකතු කිරීම 21 5යි 45යි वर्ग सेंटीमीटर. පැහැදිලිද? 45යි वर्ग सेंटीमीटर විදිය තමයි අපි සලකන්නේ. හරි. එහෙනම් පැහැදිලි ඇති මං කියූප එක. හරි. තව එකක් අපි ගමු. හරි. තව එකක් අපි ගමු. ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. මේක 100යි මීටර, මේක 50යි මීටර, 10යි මීටර. හරි. දැන් අපෙන් අහනවා මේ සංයුක්ත වස්තුවේ වර්ගඵලය කීයද කියලා. මේකේ රූපේ වර්ගඵලය කොහොම දෙන්නේ නැහැ දැන් කොහොම. හරිද? පැහැදිලිද? හරි. අපි අහනවා මේකේ වර්ගඵලය කීයද කියලා. දැන් අපිට පේනවා මෙතන තියෙනවා තල රූප 3ක්. එහෙනම් මේක පළවෙනි රූපේ, දෙවෙනි රූපේ, තුන්වෙනි රූපේ කියලා සලකනවා. පළවෙනි රූපේ, දෙවෙනි රූපේ, තුන්වෙනි රූපේ කියලා සලකනවා. එහෙනම් දැන් මේකේ වර්ගඵලය හොයන්න නම් මේ රූප තුනේම වර්ගඵලය හොයන්න ඕන. එහෙනම් පළවෙනි රූපයේ වර්ගඵලය හොයද්දී අපිට පේනවා එක ත්‍රිකෝණයක්. භාගයේ වැඩි කිරීම ආධාරකයේ කියන්නේ 50, වැඩි කිරීම ලම්බුස කියන්නේ 10යි. භාගයේ වැඩි කිරීම 50 වැඩි කිරීම 10යි. එතකොට අපිට මේක සුළු කරාම 2ට 1යි 50ට 25යි. 25 ඒවා 10ක් 250ක් වෙනවා වර්ග සෙන්ටිමීටර මේ එකක. පළවෙනි රූපේ. දෙවෙනි රූපයේ වර්ගඵලය හොයද්දී දිග වැඩි කිරීම කල ඍජු කෝණාශ්‍රය. මේක 100 නම් මේක 50යි. එතකොට එනවා 100 වැඩි කිරීම 50. එතකොට අගට බිංදු 3ක් ඇවිල්ලා 5 1 5යි. ඔන්න 5000ක් එනවා වර්ග සෙන්ටිමීටර. එතකොට තුන්වෙනි රූපයේ වර්ගඵලය එන්නේ භාගයේ වැඩි කිරීම ආධාරකය කියන්නේ 50 වැඩි කිරීම 10. 2ට 1යි 25යි 250යි. එහෙනම් මුළු රූපයේ වර්ගඵලය ඔක්කොගේ මුළු රූපයේ වර්ගඵලය
මුළු රූපේ වර්ගඵලයේ විදිහට අපි සලකන්න පුළුවන් මේ ඔක්කොම එකතු කරාම 250යි 500යි 5500යි වර්ග සෙන්ටිමීටර. පැහැදිලිද? එහෙනම් මේ විවිධ එක් එක් තල රූප වල වර්ගඵලය හොයන විදිහ අපි දැනගන්න ඕන. ඒ වගේම සංයුක්ත රූප වල වර්ගඵලය හොයන විදිහ දැනගන්න ඕන. අපි ඉහළ පන්ති වලට ගියාට පස්සේ ඇත්තටම 9 වසරේ අපි ඉගෙන ගන්නවා මේ වෘත්තයක වර්ගඵලය හොයන. වෘත්තයක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. මේ වෘත්තයක වර්ගඵලය හොයන්නත් දැනගන්න ඕන. අපි එක පාඩමේදී කතා කරා මේ වෘත්තයක් ගත්තොත් මේකේ හරියටද කියන නමට කියනවා අපි කේන්ද්‍රය කියලා. ඒක අපි දැනගන්නවා අපි පාඩමේදී කතා කරනවා කේන්ද්‍රය. මේකේ වටේ දිගට වෘත්තයකට වටේ දිගට අපි නමක් කියනවා පරිධිය කියලා. මේ කේන්ද්‍රයේ ඉඳන් මේ පරිධියට කියන දුරට කියනවා අපි අරය. ඒකට සිම්පල් R කියලා කියනවා. පරිධියට සර්කම්ෆරන්ස් C කියලා කියනවා කැපිටල් C. අපි කේන්ද්‍රයට O කියලා කියනවා. එතකොට පරිධිය ලක්ෂ දෙකක් කේන්ද්‍රය හරහා යන මේ රේඛාවට කියනවා විස්කම්භය කියලා. විස්කම්භය. අපි ඒකට සිම්පල් D කියලා කියනවා. මේක හැමෝම දන්නවා. එහෙනම් වෘත්තයක වර්ගඵලය හොයන්න සූත්‍රයක් අපි ඉගෙන ගන්නවා. අපි මේ වෘත්තය ගැන විශේෂම වෙනම පාඩමක් කතා කරනවා. වෘත්තයක පරිධිය සෙවීම සහ වෘත්තයක වර්ගඵලය සෙවීම කියලා වෙනම පාඩමකදී අපි කතා කරනවා. දැනට මතක තියාගන්න වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රයේ πr වර්ගය කියන සූත්‍රය අපි පාවිච්චි කරනවා කියලා දැනට මතක තියාගන්න. අපි මේ සම්බන්ධයෙන් ඉස්සරහට කතා කරනවා වෘත්තයක වර්ගඵලය සෙවීම සම්බන්ධයෙන්. පැහැදිලිද? හරි. හොඳයි. එහෙනම් දැන් මම ගණන් වගේක් දෙනවා. මේ ගණන් ටික හදන්න ඕන ගෙදරින් වෙනම අර පුතේ පේපර් වල පාස් පේපර්ස් වල තියෙන ඒවත් හොයාගෙන මේ ගණන් හදන්න ඕන. පැහැදිලිද? හරි. වර්ගඵලයේ සොයන්න. මේ සමාන්තර රාශියේ වර්ගඵලය. හරි. මෙන්න මේ ගණන් ටික මට හදලා පෙන්නන්න. මේ ගණන් ටික හදලා මට පෙන්නන්න. මේ ගණන් ටික හදලා පෙන්නන්න. හරි. ලම්බුස මේක. ඔය ගණන් හතර අපි ඉගෙන ගත්තා සමචතුරස්‍රය. හරි සමචතුරස්‍රෙත් අපි ගණනක් දෙන්නම්. 5න් 3න් 1 5යි 3න් 1. හරි. බලන්න. මෙන්න මේ ගණන් පහක් තියෙනවා. මේ ගණන් පහ හදලා පෙන්නන්න. හරි. හොඳයි. එහෙනම් අපි අද ඉගෙන ගත්තා වර්ගඵලය කියන කොටස. වර්ගඵලයක් කිව්වේ සම්පූර්ණ රූපයක්, තල රූපයක් සම්පූර්ණයෙන් වැහෙන්න ගන්න ඉඩ ප්‍රමාණය. අපි සමචතුරස්‍රයක වර්ගඵලය හෙව්වා පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග කියලා. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හෙව්වා දිග වැඩි කිරීම පල්ල කියලා. එතකොට ත්‍රිකෝණයක වර්ගඵලය හෙව්වා භාගය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බුස කියලා. සමාන්තර රාශියක වර්ගඵලය හෙව්වා ආධාරකය වැඩි කිරීම ලම්බුස කියලා. ත්‍රිපිසීමක වර්ගඵලය හෙව්වා සම්මුඛ පාද දෙක එකතුව බෙදීම දෙක වැඩි කිරීම ලම්බුස. එහෙනම් මේ සූත්‍ර වෘත්තයක විශේෂයෙන් වෘත්තයක වර්ගඵලයේ πr වර්ගය කියලා කිව්වා. හරි. එහෙනම් අපි මෙන්න මේ සම්බන්ධයෙන් හොද්දට පුරුදු වෙන්න ඕන. මේ සම්බන්ධයෙන් මේ ගණන් වලට අමතරව බාහිර පොත්පත්වල තියෙන ගණන් හදන්න ඕන. හදලා අර O level pass papers වල තියෙන ප්‍රශ්නත් හොයාගන්න ඕන. එතකොට මේ අපි මූලික කොටස් ටික සාකච්ඡා කරේ නැවත වතාවක් අපි වර්ගඵලයේ පාඩමකින් මුණ ගැහෙනවා. සියලු දෙනාටම ආයුබෝවන්.